අයබෝවන් එක්වන් නැත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය ලයිව් එට් සමගින් ඔබ හමුවන මම චන්දන ජයසිංහ. මම චවිකා ගුණසේකර. සුපුරුදු පරිදි අදත් මුලින්ම බලමු සිරස්තල. පස්වන දිනටත් මෙරට කොවිඩ් ආසාදිතයන් 2000 ඉක්මවයි. අද මෙතෙක් ආසාදිතයන් 1406ක්. බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල ස්වයං නිරෝධායනයට. පැය 24 එන්නත් කරණය ජනපති නිරීක්ෂණයට. ඩෙල්ටා අවදානම ගැන සෞඛ්‍ය අංශවලින් රතුවෙලි. මේ ඩෙල්ටා වේරියන්ට් එකේ ඉතාමත්ම තද බෝවන ගතිය නිසා ඉතාමත්ම වේගයෙන් මේ රෝගය දැන් පැතිරෙනවා. රිෂඩ් බදුද්දීන්ගේ නිවසේදී මියගිය දැරියගේ කාමරයේ තිබූ බිත්ති සටහනක් පිළිබඳව විශේෂ පරීක්ෂණයක්. ගුරු විදුහල්පති වැඩ වර්ජනය 23 වන දිනටත් කොවිඩ් නීති කඩ කරමින් ප්‍රදේශ කිහිපයක අදත් විරෝධතා. බිලින්දෙකු ඇතුළු තිදෙනෙකුට දිවි අහිමි කළ අනතුරේ CCTV සාක්ෂිය. ඩෙල්ටා ප්‍රභේදයත් සමග මෙරට COVID-19 ශීඝ්‍ර ව්‍යාප්තියක් ඇතිවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශය අවධාරණය කරනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පෙන්වා දෙන්නේ ඉදිරි සති කිහිපය ඉතා තීරණාත්මක බවයි. මේ අතර අදත් මෙරටින් COVID-19 ආසාදිතයන් 1406 දෙනෙකු වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. ඒ අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3,15,175ක්. මේ අතර මෙරට දෛනිකව වාර්තා වන COVID-19 ආසාදිතින් සංඛ්‍යාව අකණ්ඩව 5 වෙනි දිනටත් 2000 ඉක්මවා ඊයේ වාර්තා වුණා. COVID-19 ආසාදිතයන් වාර්තාවීම යළි වර්ධනයක් පෙන්නුම් කරමින් ඊයේ දිනේදීත් COVID-19 ආසාදිතයන් 2420 දෙනෙකු වාර්තා වුණා. ඉන් 2382 දෙනෙකු අලුත් අවුරුදු පොකුරට අදාළ වාර්තා වූ අතර සෙසු ආසාදිතයන් 38 දෙනා විදේශගතව සිට දිවයිනට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයන්. මේ ඩෙල්ටා වේරියන්ට් එකේ ඉතාමත්ම තද බෝවන ගතිය නිසා අපි හිතනවා මේක ඉතාමත්ම වේගයෙන් මේ රෝගය දැන් පැතිරෙනවා කියලා. විශේෂයෙන්ම බස්නාහිර පළාතේ රෝගීන් ඉතාමත්ම සුලභව ඉන්නවා. රෝහල් පද්ධතියට දරන්න බැරි තරමටම රෝගීන් ලැබිලා තියෙන දැනටම අපි කරන සීමිත PCR ප්‍රමාණය මත තමයි අපිට මේ රෝග මේ වගේ පේන්නේ. අපේ සමාජයේ ඒ වගේ 5 ගුණයකටත් වඩා රෝගීන් ගොඩක් ඉන්නවා. ඩෙල්ටා ප්‍රභේදයෙන් වැඩියෙන් රෝගය පැතිරෙන නිසා වැඩි රෝගීන් සංඛ්‍යාවකුත් වැඩි සංකූලතා ඇති වෙන සංඛ්‍යාවකුත් වැඩි මරණ සංඛ්‍යාවකුත් ඇතිවීමට බොහෝ ඉඩකඩ තියෙනවා. දැනටමත් අපිට පේනවා රෝගීන් හමුවන සංඛ්‍යාව සතියකට පෙර තිබුණාට වඩා වැඩිවීමක් අනිවාර්යයෙන්ම දකින්න ලැබෙනවා. මේක තීරණාත්මක කාල සීමාවක් නිසාම තමා අපිට මේ කටයුත්ත කරගෙන යෑමේදී සියලු දෙනාගේම සහාය අවශ්‍ය වන්නේ. කොච්චර රෝගය පැතිරිලා තිබුණොත් අපේ සෞඛ්‍ය පුරුදු අපි පිළිපදිනවා නම් මේකෙන් ආරක්ෂා වීම තවමත් ගැටලුවක් නෑ. COVID-19 ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීම සඳහා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද අවධානය යොමු වුණා. ඩෙල්ටා වෛරස ප්‍රභේදය සම්බන්ධයෙන් ඇත්තටම එහා සම්බන්ධ ශේෂිත තත්වයක් සහ රෝගයේ ව්‍යාප්ත වීමේ අවදානමක් තිබෙන බව අපි සෑම කෙනෙක්ම දන්නා කාරණයක්. එෙහිදී අපි සෑම කෙනෙකුටම වගකීමක් තිබෙනවා. රජයේ හැටියට ඒ වගකීම අපි බොහොම පැහැදිලිව බාර ගන්නවා වගේම තමයි ඒ සඳහා අවශ්‍ය කටයුතු කළමනාකරණය කරමින් පවතිනවා. මේ පවතින තත්ත්වය යටතේ හොඳම ක්‍රමවේදය හැකිතාක් පිරිසක් එන්නත් කිරීම බව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලෝකයේ සෑම සෞඛ්‍ය විද්‍යාඥයෙක්ම පිළිගන්නවා. අපි ඉදිරි මාසයක් දෙකක් කාලයක් ඇතුළත මෙම එන්නත් මාත්‍රා සහ දෙවැනි මාත්‍රාව ලබා දීමෙන් පසුව 18 සහ 30 අතර වයස් කාණ්ඩවල සිළු දෙනාත් එන්නත් කිරීමෙන් පසුව රෝගය ව්‍යාප්ත වීමේ වේගය බොහෝ දුරට අඩු වේ කියලා අපි විශ්වාස කරනවා. මුල්ලේරියා මුලිකරුහලේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මැදිහත් වීමෙන් ඉදිකරනු විශේෂ කොවිඩ් ප්‍රතිකාර ඒකකය අද සෞඛ්‍ය අමාත්‍යාංශයට බහර දෙනු ලැබුවා. ඒ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ ගුවන් හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාස 3ක් ඇතුළත ඉදිකරනු මෙම ප්‍රතිකාර ඒකකයේ වාට්ටු 5කින් සහ ඇඳන් 160කින් සමන්විතයි. වෙන්නපුව මූලස්ථාන පොලිසියේ නිලධාරීන් 19 දෙනෙකුට COVID-19 ආසාදනය වී තිබෙනවා. පොලිස් නිලධාරීන් 3 දෙනෙකුට COVID-19 රෝග ලක්ෂණ මතුවීමත් සමග ඔවුන්ද ඇතුළුව නිලධාරීන් 25 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුවයි ආසාදිතින් බවට තහවුරු වී ඇත්තේ. භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශින් තවත් ආසාදිතයන් 13 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණා. ඔවුන් ආර්යපුර සිරිපුර සහ භගවන්තලාව බ්‍රිඩ්වේල් වතුයායේ පදිංචිකරුවන්.
මත්තගොඩ තැපැල් කාර්යාලයේ සහකාර තැපැල් සානාධිපතිනියට COVID-19 ආසාදනය වීම හේතුවෙන් එම කාර්යාලය තාවකාලිකව වසා දැමුණා. COVID-19 ආසාදිතයන් කිහිප දෙනෙකු හඳුනා ගැනීමත් සමග බලශක්ති අමාත්‍යාංශයේ ලබන සිකුරාදා දක්වා වසා තබන බව අමාත්‍ය උදේ ගමන්පිල මහතා පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පැවසුවේ තමන්ද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට ලක් වූ අතර ඉන් ආසාදිතයෙකු නොවන බවට තහවුරු වූ බවයි. කෙසේ වෙතත් තමන්ද අද සිට ගෘහස්ස නිරෝධායනයට යොමු වන බවයි අමාත්‍ය උදේ ගමන්පිල මහතා සේ ට්විටර් පණිවිඩයේ සඳහන් කර ඇත්තේ. COVID-19 මර්ධන එන්නත් කරන වැඩපිළිවෙල අදත් දෙවෙනි ප්‍රදේශ කිහිපයකදීම සිදු කෙරුණා. AstraZeneca එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට දෙවන මාත්‍රාව ලබා දීමද මේ වන විට ක්‍රියාත්මක අතර ඊයේ දිනේ පමණක් එහි දෙවන මාත්‍රාව පුද්ගලින් 1,74,985 දෙනෙකුට ලබා දී තිබෙනවා. AstraZeneca එන්නතේ පළමු මාත්‍රාවද ඊයේ පුද්ගලින් 22,981 දෙනෙකුට ලබා දුන් බවයි සෞඛ්‍ය අංශය පැවසුවේ. අවුරුදු 30ට වැඩි සම්පූර්ණ ජනගහනයට එන්නත දීලා නිමා කරනවත් එක්කම අපිට පුළුවන් අවුරුදු 18 30 කාණ්ඩ උදවියට එන්නත් ලබා දෙන්න. ඒ වගේම අවුරුදු 12 18 කාණ්ඩයටත් එන්නත් ලබා දීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය අපෙන් ඉල්ලීමක් කරලා තිනවා. ඒ ගැන සලකා බලන්න කියලා. අතිගොර ජනාධිපතිතුමා උපදෙස් දුන්නා මොන එන්නතද ලබා දෙන්න ඕන කියන කාරණේ පිළිබඳ හොයලා බලලා විද්වත් අදහස් විමසලා තීරණය දෙන්න කියලා. ඉතින් බොහෝ දුරට අපිට පේන දෙයක් තමයි ෆයිසර් එන්නත සුදුසුයි ලෝකයේ රටවල් කිහිපයකම මේ වෙනකොට අවුරුදු 12 18 කාණ්ඩ ළමුන්ට පාවිච්චි කරන නිසා එම එන්නත ලබා ගන්න මේ වෙනකොටත් අපි ගිවිසුම් අත්සන් කරලා තිනවා මේ සමාගමත් එක්ක. මම හිතනවා නුදුරුවේදීම පාසල් ළමුන්ටත් එන්නත් කරන්නේ ආරම්භ කරන්න පුළුවන් වෙයි කියලා. AstraZeneca එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව මගින්ද මධ්‍යස්ථාන කිහිපයක්ම පවත්වාගෙන ගිය අතර කොළඹ විහාරමාදේවී එලිමාන් රංගපීඨයේද මධ්‍යස්ථානයක් ක්‍රියාත්මකයි. පැය 24 පුරාම එම එන්නත් මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක වනවා. මෙම එන්නත් මධ්‍යස්ථානයේ නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ඊයේ රාත්‍රියේ පැමිණියා. ඊට යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. ජනාධිපතිතුමා මෙහිදී යුද හමුදා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සමග සුවහද පිළිසඳරක නිරත වූ අතර එන්නත් කරන ක්‍රියාවලිය පිළිබඳව නිරීක්ෂණයක නිරත වුණා. අනතුරුව එන්නත් ලබා ගැනීම සඳහා පැමිණි සිටි ජනතාව සමගද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුවහද පිළිසඳරක යෙදුණා. අදත් විහාරමාදේවී උද්‍යානයේදී AstraZeneca එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීම සඳහා ජනතාව ඉතා උනන්දුවෙන් පැමිණෙමින් සිටිනවා. මේ අතර යුද හමුදාව මගින් ක්‍රියාත්මක බත්තර මුල්ල දියත උයන එන්නත් කරන මධ්‍යස්ථානයේද පැය 24 පුරා ක්‍රියාත්මකයි. ඊයේ රාත්‍රියේද එන්නත් ලබා ගැනීම සඳහා ජනතාව දැඩි උනන්දුවකින් යුතුව දියත උයන එන්නත් කරන මධ්‍යස්ථානයට පැමිණ සිටින අයුරු දක්නට ලැබුණා. අද දිනේ දියත උයන එන්නත් කරන මධ්‍යස්ථානයේ AstraZeneca දෙවන මාත්‍රාව ලබා දීම සිදු කෙරුණා. එන්නත් ලබා ගැනීමට පැමිණෙන පිරිසගේ මානසික සුවය වෙනුවෙන් මෙහිදී සංගීතය සැපීමටද ශ්‍රී ලංකා යුද හමුදාව පියවරගෙන තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අකුරේගොඩ යුද හමුදා මුලස්ථානයේ නිරීක්ෂණ සංචාරයක නිරත වුණා. එහිදී යුද හමුදා මුලස්ථානයේ ක්‍රියාන්විත මෙහෙයුම් මැදිරියද විවෘත කරනු ලැබුවා. යුද හමුදා මූලස්ථානයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගනු ලැබුවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින්. ජනාධිපතිතුමා වෙනුවෙන් විශේෂ හමුදා උත්තමාචාර්යයක්ද මෙහිදී පිළිගන්වනු ලැබුවා. මේජර් ජනරල් නිශාන්ත මානගේ මහතා ගුවන් සංග්‍රාමික බලසේනාවේ ඉදිරි සැලසුම් පැහැදිලි කළ අතර එම තොරතුරු ඇතුළත් ග්‍රන්ථය සහ ජනාධිපතිතුමාගේ චාරිකාව සනිටුවන් කරමින් සමරු තිලන ප්‍රදානයක්ද හමුදාපතිතුමා විසින් මෙහිදී සිදු කළා. ගුවන් සංග්‍රාමික බලසේනාවේ විද්‍යුත් ග්‍රන්ථය අන්තර්ජාලයට එක් කළ ජනාධිපතිතුමා යුද හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත මෙහෙයුම් මැදිරියද විවෘත කළා. කෞතුකාගාරය ඇතුළු යුද හමුදා මූලස්ථාන පරිශ්‍රයේ ස්ථාන රැසක් ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික ප්‍රධානීන් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් පසු ජනාධිපතිතුමා විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක්ද තැබුවා. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේදී පිලිස්සීමිය ගිය 16 හැවිරිදි දැරිය නවාතැන්ගෙන සිටි කාමරයේ බිත්තියක දෙමළ අදහසක් ඇතිව ඉංග්‍රීසියෙන් ලියා තිබූ වැකියක් සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. එම වැකියේ සඳහන් වන්නේ එන් සාවුක්කු කාරණම හෙවත් මගේ මරණයට හේතුව යන්නයි.
කෙසේ වෙතත් ඉංග්‍රීසි අකුරු ගලපා මෙවැනි වැකියක් ලිවීමට තම නැගණියට හැකියාවක් නොමැති බවයි ඉශාලිනී දැරියගේ සහෝදරයෙකු සඳහන් කළේ. හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියේදී සිරුරට ගිනි ඇවිලී මිය ගිය 16 හැවිරිදි ඉශාලිනී ජෝඩ් දැරිය රැඳී සිටි කාමරයේ බිත්තියක තිබූ වැකියයි මේ. දෙමළ අදහසක් ඇති ඉංග්‍රීසියෙන් ලියූ මේ වැකියේ සඳහන් වුණේ එන් සාවක කාරණම් යන්න වන අතර එහි සිංහල අර්ථය මගේ මරණයට හේතුව යන්නයි. මෙම වැකිය මිය ගිය දැරිය විසින්ම ලියන ලද්දක්ද යන්න පිළිබඳව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අත් අකුරු පිළිබඳ විශේෂඥයා විසින් ඊයේ පරීක්ෂාවට ලක් කර තිබෙනවා. අත් අකුරු පිළිබඳ විශේෂඥයින් එම ස්ථානයට පැමිණ එම බිත්තියේ ඇති වැකිය පිළිබඳව පරීක්ෂණ සිදු කරනු ලැබුවා. දැරිය පාසල් යන කාලයේදී භාවිතා කළ පොත්පත් විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. විශේෂයෙන්ම ඇය විසින් ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් කරන ලද අකුරු සහිත පොත්පත් සොයාගෙන තිබෙනවා. ඒ අනුව මෙම වැකිය ඇය විසින්ම ලියන ලද්දක්දැයි සනාථ කර ගැනීම සඳහා එම පොත්පත් සමග අදාළ ස්ථානයේ ඡායාරූපත් දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් විසින් ලබාගත් නිදර්ශකත් සමග ගැළපෙන්නේ දැයි පරීක්ෂා කිරීමට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යැවීමට නියමිතව තිබෙනවා. මේ අතර මියගිය ඉශාලිනී දැරියගේ සහෝදරයෙකු වන තිරු ප්‍රසාද්ගෙන් අප මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු පැවසුවේ තම නැගණියට ඉංග්‍රීසි අකුරු ගලපා ලිවීමට තරම් හැකියාවක් නොතිබූ බවයි. සාමාන්‍ය ඉංග්‍රීසි අකුරු ලියන්න පුළුවන්ද නංගිට හොඳට? බලාගෙන ලියන්න පුළුවන් සර්. තනියෙන් ලියන්න බෑනේ? බෑ සර්. මේ අතර සිද්ධියට අදාළව ඊයේ මාළඹේ පිට්ටුකල ප්‍රදේශයේ රැඳී සිටි පුද්ගලයෙකුගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර හිටපු අමාත්‍යවරයාගේ නිවසේ සිදුව ඇති බව කියන ලිංගික අපයෝජන සහ හිංසන ක්‍රියා සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් විමර්ශන සිදු කරනවා. මේ අතර දැරියට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී විරෝධතා පැවැත්වුණා. නිවස් එක දාලා තිනවා. එයාගේ මැරිලා තියෙන අර කාමරයක ඇතුළේ ඉංග්‍රීසි අක්ෂරයෙන් ලියලා තිනවා. මං මැරෙන එක මම තමයි ඒක වාක්‍යම බාරගන්නේ කියලා ඒක ලියලා තිනවා. මං කියන්න කැමතියි එක්කෙනෙක් මැරෙනවා නම් එයාගේ ආර්ය භාෂාවෙන් ලියනවද එහෙම නැත්නම් දන්නේ නැති භාෂාවෙන් ලියනවද? ලවුන් විශේෂ සුඛයක් නෑ. ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් සඳහා කඩිනම් විසඳුම් නොලැබීම හමුවේ සිය වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරමින් මහනුවර සිට කොළඹ දක්වා රථපෙළ පාලියක් හෙට ආරම්භ කරන බව ගුරු වෘත්තීය සමිති සංගම් අවධාරණය කරනවා. කෙසේ වෙතත් නිරෝධායන නීති සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකා සිදු කරන මෙවැනි විරෝධතා සාමාන්‍ය ජනතාවගේ දැඩි විවේචනයට ලක්වනවා. මේ අතර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව පාර්ලිමේන්තු පිවිසුම අභියස පැවති විරෝධතාවේදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව සහ ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකම මේ වන විට විරෝධතා රැලි සහ පාගමන් පැවැත්වෙනවා. එවැනි විරෝධතා පාගමනක් රාජගිරිය ආයුර්වේද වටරෝමේ සිට බත්තරමුල්ල දෙසට ගමන් කරනු ලැබුවා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව මෙම විරෝධතා පාගමනට අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩල විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ඇතුළු සිවිල් සංවිධාන රැසක් එක්ව සිටියා. විරෝධතා පාගමනත් සමග රාජගිරිය බත්තරමුල්ල ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ද හටගත්තා. මහා ලොකු වැඩක් අධිසින් එන මිනිස්සුන්ට එන්නත් බෑ. වැඩක් නැති මිනිස්සු මෙච්චර මිනිස්සු සල්ලි නැතුව ඉන්න වෙලාව බලන්න පාරේ වැඩක් කරන්න බෑනේ. ඒ වෙලාව කරන්න නම් මේ කොරෝනා තත්ත්වෙත් එක. මෙම පාගමන පොල්දු වහන්දීන් පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමත් සමග ඒ වැළැක්වීම සඳහා පොලිස් මාර්ග බාධක යොදා තිබුණේ මෙලෙසින්. කෙසේ වෙතත් නොතකා විරෝධතාකරුවන් මාර්ග බාධක බිඳ ඉදිරියට ගමන් කිරීමට යමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
එමසා නීති විරෝධතාකරුවන් විවිධ සටන් පාඨකයන්ෙන් මිනි පෙට්ටි ආකෘතියක්ද පුළුස්සා දැමීමට ක්‍රියා කරනු ලැබුවා. අපිට මේ කොතලාවල පනත කියලා කියන්නේ අම්මහලොකු කජ්ජක් නෙමෙයි. ඒ නිසා මේක අපි පරාජය කරනවා. විචාරවත් ජනතාවක් විග්‍රහ කරන්නට පුළුවන් ජනතාවක් මේ අය නැති කරන්නට යනවා නම් අපි එයට සහ මුලින්ම විරුද්ධයි. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති සාකච්ඡාවකින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡාවට ලක්ව තිබෙනවා. කොතලාවල පනතේ මොනවාරි සංශෝධනයක් කරන්න තියෙනවා නම් ඒ සංශෝධනය කරන්න රජය ලෑස්ති. තමන්ගේ දරුවෝ පිටරටවල් වලට ඇවිල්ලා තමන්ගේ ගේ දොර කන කර උගස් තියලා එහෙම උගන්නන අයට තියෙන එකම විකල්පයක් තමයි මේ කොතලාවල විශ්වවිද්‍යාලය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් එක්කලා අනුගත වෙන විශ්වවිද්‍යාලය බවට පත් කිරීම තමයි අපේ පනතත් එක්ක තියෙන අපේ අරමුණ. මේ අතර ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් වලට අදාළව ඊයේ කැබිනට් සාකච්ඡාවට යොමු කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වී නැහැ. මෙම කැබිනට් පත්‍රිකාව පිළිබඳව කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර එළඹෙන අයවැය යෝජනාවෙන් එම ඉල්ලීම් වලට සාධාරණත්වයක් ඉටු කරන බවයි එම සාකච්ඡාවලදී තීරණය වී ඇත්තේ. මුළු කැබිනට් මණ්ඩලෙම සාකච්ඡා කළා මේ වෙලාවේ තියෙන ආර්ථික තත්ත්වය අනුව අපිට මේ වගේ විශාල මුදල් බිලියන 50ක් ඕනේ කියන ඉල්ලීමක් දෙන්න නම්. එහෙම 50ක් මේ වෙලාවේ වැය කරන්න පුළුවන් කමක් නැහැ. රටේ ඊට වැඩිය බරපතල ප්‍රශ්නයක් තියෙනවා. කෙසේ වෙතත් කැබිනට් සාකච්ඡාවේදී ගන්න ලැබුව එම තීරණය පිළිබඳව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍යමයේදී මෙලෙස අදහස් පළ වුණා. ඉතාමත්ම වැදගත් ලෙස සහ ඉතාමත්ම සාධනීය කරුණක් සහ සිදුවිය යුතු කරුණක් හැටියට රජය පිළි අරගෙන තිබෙනවා. හැබැයි වර්තමානයේ මේ තත්ත්වය තේරුම් ගන්න අපහසු කෙනෙක් ඉන්නවා නම් මම හිතන්නේ ඒ සම්බන්ධව අපිට ප්‍රශ්නයක් තියෙනවා. ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් වලට විසඳුම් නොලැබීම හමුවේ ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය 23 වන දිනටත් අද ක්‍රියාත්මක වනවා. සිය ඉල්ලීම් සඳහා විසඳුම් ඉල්ලා පිළියන්දල නගරයේද ගුරු විදුහල්පති වෘත්තීය සමිතිය එක්ව පාගමනක් සහ විරෝධතාවක් පැවැතුවා. බෝකුන්දුර සිට පාගමනින් පිළියන්දල නගරයට පැමිණ උද්ඝෝෂණය සිදු කිරීමට සැලසුම් කර තිබුණද පිළියන්දල පොලිසිය විසින් උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කර අධිකරණ වාරණ නියෝගයක් ගෙන තිබූ බැවින් උද්ඝෝෂණය බෝකුන්දුර නගරයට සීමා වුණා. එපතුරුවට අදාළව වාරණ නියෝගයක් නිකුත් කර තියෙනවා. වෙන තැනකට ගිහින් මේ උද්ඝෝෂණය කළා අපි පාරේ දැන් කොච්චර වෙලාද කියන්නේ කොහොමද මේ රටේ මේ වගේ තත්ත්වයක් තියෙදි රටේ මේ වගේ උද්ඝෝෂණ කරන්න නරකයි. මේ අතර ගුරු ගැටළු සහ කොතලාවල පනතට විරෝධය පළ කරමින් තවත් උද්ඝෝෂණ සහ පාගමන් දෙවයිනේ ප්‍රදේශ කිහිපයකදී පැවැතුණා. මේ අතර ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඇතුළු ගැටලුවලට විසඳුම් ඉල්ලා අධ්‍යාපන අමාත්‍යවරයා සහ ලේකම්වරයා සමග අද ගුරු වෘත්තීය සමිතියේ නියෝජිතයන් සාකච්ඡාවකට එක්වුණා. මෙම සාකච්ඡාව අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති අතර එකඟතාවයකින් තොරව මෙම සාකච්ඡා අවසන් වී තිබෙනවා. අද මේ සාකච්ඡාවේදී අධ්‍යාපන අමාත්‍යාංශයට කිසිදු ස්ථාවරයක් නැහැ මොකද්ද කරන්න කියලා. දැන් ඊළඟ 6 වැයෙන් මොකක් හරි දෙනවයි කිව්වට දෙන්නේ මොකද්ද කියලා තීරණය කරන්නේ නැහැ. කිසිදු යෝජනාවක් නැතුව 6 වැයෙන් වැඩි කරනවා කියන එකම බොරු. එක විටම වහාම මේකට විසඳුමක් දෙන්න එහෙම නැත්නම් ගුරුවරු උගන්වන්නේ නැහැ පාසල් වලට යන්නේ නැහැ කියන එක අපි දකින්නේ උචිත ක්‍රියාමාර්ගයක් හැටියට. මේ අතර සිය වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරමින් හෙට දින මහනුවර සිට කොළඹ දක්වා රථ පෙළපාලියක්ද සංවිධානය කර තිබෙනවා. ඊට ආශිර්වාද ලබා ගැනීම සඳහා ජයශ්‍රී මා බෝධීන් වහන්සේ ඉදිරිපිට අද ආශිර්වාද පූජාවක්ද පැවැතුවා. දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේද අද මාධ්‍යහමුවක් කැඳවමින් ගුරු වර්ජනය පිළිබඳ අදහස් පළ කළා. වෘත්තීය සමිති ත්‍රස්තවාදීන් විසින් ගෙන යන දේශද්‍රෝහී වැඩපිළිවෙලට විරුද්ධව රට ඇතුලේ විශාල මහජන විරෝධයක් ගොඩනැගෙමින් පවතිනවා. නමුත් අපි ඊටාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ මහජන විරෝධය එළියට ගේන්න එපා කියලා. මොකද මේ උදවියට ඕන වෙලා තියෙන්නේ අර වේලාසෙනින් කිව්වා වගේ තමන්ට ඉෂ්ට කරගන්න බැරි වුණු තමන්ට ගන්න බැරි වුණු ගොවි බිල්ල වෙනුවට අද ගුරු බිල්ලක් හරි ශිෂ්‍ය බිල්ලක් හරි ලබා ගන්න. ජනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත අධ්‍යයනය කිරීම සඳහා පත් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කමිටුව විසින් සිය නිගමනයන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යොමු කර තිබෙනවා. ඒ අනුව දැනට ඉදිරිපත් කර ඇති පනත සම්බන්ධයෙන් සංශෝධන 4ක් එම කමිටුව විසින් ඉදිරිපත් කර තිබෙනවා. මේ අතර ගුරු විදුහල්පති වැටුප් ගැටලුව පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇතිවුණා.
ඊයේ වෙනකොට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා ලියුමක් ඉදිරිපත් කරලා තියෙනවා චක්‍රලේඛයක් ගුරුවරුන්ට පාසල් වලට වාර්තා කරන්න කියලා. මේ අයව පාසලට ගෙන්නලා තියෙන්නේ ඒ අයගේ වැටුප් විෂමතාවයේ ඉල්ලීම සම්බන්ධයෙන් යන උද්ඝෝෂණ සහ විරෝධතාවයන්ට බය නිසාද නැත්නම් ඒවා කඩාකප්පල් කරන්නද කියලා. බයක් නිසා නෙවෙයි මේ පිළිබඳ දීර්ඝ වශයෙන් ඊයේ හවස රැස්වෙච්ච කැබිනට් මණ්ඩලය සාකච්ඡා කළා මේ ප්‍රශ්නේ පිළිබඳව. ඒතකොට අපි බලාපොරොත්තු වෙනවා අයවැය ලේඛනයේ ඉදිරිපත් කරන විට සමස්ත රාජ්‍ය සේවය ගැන හිතලා සුදුසු පියවර ගැනීමට. ක්ෂණිකව ඒ පියවර ගන්න පුළුවන් කමක් නැහැ. හැබැයි රජයට අවංක උනන්දුවක් තියෙනවා මේ ප්‍රශ්නේ විසඳීමට. දැන් ගිය අයවැයේදී ඔබතුමා කිව්වා ඒ අයවැයෙන් දෙනවා කිව්වා. ශනික අතුරු දීමනාවක් දෙනවා කිව්වා. දැන් ආපහු ඉතිරි අයවැය ගැන කතා කරනවා. මම දැන්නම කිව්වා ඒ පිළිබඳව අපි පියවරක් ගන්නවා අයවැය ලේඛනයේදී. ඉතින් මේ ප්‍රශ්නේ ඔබතුමේගේ ආණ්ඩුව මේක ඉස්සෙල්ලා ආණ්ඩුව තිබුණානේ. ඒ ආණ්ඩුව මේක ශනික කිසිම ආණ්ඩුවක් මේ සම්බන්ධයෙන් විසඳුමක් ඉදිරිපත් කළේ නැහැ. මේ ආණ්ඩුව ඇති කරපු ප්‍රශ්නයක් නෙමෙයි මේක. මේ ප්‍රශ්නේ පහුගිය කාලේදී ප්‍රශ්නයක්. දැන් ඔබතුමී ඉන්න පොඩ්ඩක්. මේ ප්‍රශ්න ගැන අපි උගා සාකච්ඡා කරලා තියෙනවා. මේක තමුන්නාන්සලගේ ආණ්ඩුව කාලෙත් මේක තිබුණා. තමුන්නාන්සලගේ අධ්‍යක්ෂකතුමා බම්බු ගැව්වද? තමුන්නාන්සලගේ අගමැතිතුමා බම්බු ගැව්වද? අපේ රජයේ කාලේ මේකේ අවධානය යොමු කෙරුවා. අපේ ආණ්ඩුව කාලේ අපි ගුරුවරුගේ පඩි 10,000කින් වැඩි කෙරුවා. මේ ඉල්ලීම් පිළිබඳව එන්නත්කරණය පටන් ගන්න ඉස්සෙල්ලා කතා කරේ නෑ. එන්නත්කරණය පටන් ගන්නකම් කිව්වේ කෝ එන්නද කියලා අහන එක. වෙන කිසිම රටක මේ ආකාරයේ අසාධාරණ විදියට එක කොට්ටාසයකගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ මුවාවෙන් දේශපාලන මුහුණුවරක් දීලා මුළු රටක් සමස්ත ජනතාවක් අඳුරේ දාන කණ්ඩායමක් අපි දැකලා නැහැ. හින්දා ඔබතුමාලා මේ ප්‍රශ්නෙට අපි විසඳුම ගේනවා. ඉතා පැහැදිලි. හැබැයි ඔබතුමාලගේ පරමාර්ථය මේ ප්‍රශ්නෙට විසඳුම නෙවෙයි. මේ ප්‍රශ්නෙට විසඳුම දුන්නත් ඔබතුමාලා කොවිඩ් ව්‍යාප්තිය වේගවත් කරන්න තවත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා මන්ත්‍රීතුමා. ඒ හින්දා කිමුල් කඳුළු හෙලන්න එපා. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වසර සඳහා වන වාර්ෂික වාර්තාව පිළිබඳව සභාව කල් තැබීමේ විවාදය අද පැවැතුණා. මේ එහිදී පළමු අදහස් කිහිපයක්. භාණ්ඩාගාරයට බිලියන 482 ආදායමක් එනකොට බිලියන 676ක් ණය සහ පොලි වාරිකය ගෙවන්න සිදු වී තිබෙනවා. මාස 16ක් ඇතුළත පුරවැසියෙකුගේ ණය ප්‍රමාණය ලක්ෂ 1.5කින් වැඩි වී තිබෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් කෝටි 3,30,000කින් මේ මාස 16 ඇතුළත අපේ ණය පංගුව වැඩි වී තිබෙනවා. පෞගේ අප්‍රේල් මාස වෙනකොට ට්‍රිලියනයක් මාස 16ක් ඇතුළත ට්‍රිලියනයක් මුදල් අච්චු ගහලා තිනවා. ලංකාවේ පළමු වතාවට අපේ මුළු ණය වලින් 47%කට ආසන්න ප්‍රමාණයක් විදේශී ණය බවට පත් වී තිබෙනවා. ඒ නිසා මේ විදේශ ණය උගලේ අපි අද හිර වී තිබෙනවා. ඒ නිසා මේක අඩඩ්ඩාවෙන් දුවන්නේ කොයි වෙලාවෙ කොතන මේක තත්ත්වේ පුපුරාවිද කියන සැකයක් මතුවී තිබෙනවා. අනුර කුමාර දිසානායක දැන් එතුමා මේ ණය සම්බන්ධයෙන් කිව්වා. රජයක් වුණාම රජයක් ණය ගන්නවා. රජයක් නෙවෙයි සාමාන්‍ය ගමක ඉන්න දිනු වෙන ඕනම මිනිහෙක් කියලා ණය ගන්නවා. ජනතායුක්ත මුනේ ඉන්න කවුරුවත් ජීවිතයකට බුල්ටෝ කඩයක්වත් කරලා නැහැ. ඒක ඇත්ත තත්ත්වය. බුල්ටෝ කඩයක්වත් කරන්න එපා. පුංචි කඩයක් දාලා බුල්ටෝ ටිකක් වික්කම දන්න බුල්ටෝ එකක් වික්කා. ආවේ මෙච්චරයි. ඒකෙන් ඉතුරු වුණා. එහෙම කළා නැහැ. හැබැයි මේ කියන ණයවලට තව දෙයක් එකතු වෙන්න ඕන අවසාන වශයෙන්. 1971 සහ 1988 89 මේ දෙකත් මේ ණයවලට එකතු වෙන්න ඕන. හරි නේද? CTB බස් ටික ගිනිතිපුඩි එක්කව වෙන්න ඕන නේද? ට්‍රාන්ස්ෆෝමර් ටික එක්කව වෙන්න ඕන නේද? ප්‍රාදේශ සභා කාර්යාලය ටික එක්කව වෙන්න ඕන නේද? මේ සියල්ලම එක්කව වෙන්න ඕන. මට පෙර කතා කරපු ගරු මන්ත්‍රීතුමා බුල්ටෝ විකිණීම සහ ආර්ථිකය ගැන කතා කරා. අද මේ ආණ්ඩුව බුල්ටෝ කඩයක් කරනවා වගේ මේ රට ගෙනියන එක තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ කියන එකත් මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. විපක්ෂයේ මන්ත්‍රීතුමාලා මම දන්නේ මැරිලා ඉපදිලාද දැන් කතා කරන්නේ කියලා. මොකද රටේ ඇති වෙලා තියෙන තත්ත්වයේ මේ මූල්‍යමය තත්ත්වයේ ආර්ථික මේ පෙන්නන තරම් මේ යකා කළු නෑ. අද ලෝකෙම ආර්ථික අර්බුදයකට ගිහිල්ලා තියෙන වෙලාවේ ලංකාව මේකෙන් එක්සෙප්ෂන් එකක් ලබන්න විදිහක් නෑ. මේ සමහරු උපදෙස් දෙනවා ආණ්ඩුවට IMF එකට යන්න කියනවා. එහෙමත් නැත්නම් මේ ආනයන බදු තාප අයින් කරන්න කියලා කියනවා. අපිට ඒවෙන් වැඩක් නෑ. අපි දන්නවා සියලු දේ හරියට කරන්න කියලා. එහෙම හිතන්න එපා. මොකද අපි ඔක්කොගේ මේ රට මේක. ඒ නිසා අපි හැම වෙලාවෙම බලන්න ඕනේ සාක්ෂි මොනවද තියෙන්නේ. යන්න IMF ළඟට. ඒක තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේ IMF එකට යන එක විතරක් නෙමෙයි කියලා තියෙන විකල්පය. තව විකල්ප තියෙනවා. අපි මේ විකල්ප දැන් දිනපතාම අපි ඒවා ක්‍රියාත්මක කරනවා. ආර්ථික වර්ධන වේගය මේ අවුරුද්දේදී අපි හිතන්නේ 5% පමණ වර්ධන වේගයක් මේ අවුරුද්ද අපිට ඇති කර ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා කිසිම කෙනෙක් බයක් සැකක් තියාගන්න අවශ්‍ය නැහැ ගරු කතානායකතුමනි. දැන් තවත් දේශීය පොතක්. අභාව ප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ක්ලැරන්ස් විජයවර්ධන මහතා නමින් අද මහරගම ප්‍රදේශයේ මාවතක් නම් කළා. ඒ එතුමන්ගේ 78 වන ජන්මදිනය නිමිත්තෙන්.
මහරගම ප්‍රදේශයේ මාවතක් අද පෙරවරුවේ මෙලෙස ක්ලැරන්ස් විජේවර්ධන මාවත ලෙසින් නම් කළේ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට ගායක ගායිකාවන් සිනමා නළු නිලයන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා. එහිදී මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳ කුමාර වෙල්ගම මහතා ඊයේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද විමසා සිටියා. වෙල්ගම මන්ත්‍රීතුමා කියනවා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ බය වෙලා ඉන්නේ කියලා දැන්. වෙල්ගම මන්ත්‍රීතුමා කියනවා එච්චර ගණන් ගන්න එපා. එයාට පොඩක් ප්‍රශ්නයක් තියෙනවා. එතුමාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරපු නායකයෙක්. ආපහු තව මේ ශ්‍රී ලංකාවේ හදන්න එතුමාට බෑ. එතුමාට කරන්න තියෙන්නේ UNP එකට ගියා UNP හදාගත්තා හොඳයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදන වැඩේ අපි කරනවා. කවුරුත් ඒකට අවශ්‍යතාවයක් නැහැ. එතුමා කියනවානේ නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකය එතුමා කොහෙද ශ්‍රී ලංකා එතුමා කොහෙද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දාලා ගිහිල්ලා පොට්ටුව රජ කරවන්න වැඩ කරලා පොට්ටුවක් කියලා වෙනම පක්ෂයක් හදලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩලා ඊළඟට පොට්ටුව අතහැරලා ගිහිල්ලා UNP එකට ගිහිල්ලා UNP ගේ മന്ത്രി වෙලා කොහෙද ආපහු ශ්‍රී ලංකාවක් හදන්නේ ඒගොල්ලෝ ඔයගේ කට්ටිය පොල්පිටි වලින් කපා ගන්න පුළුවන්. දැන් ඔබතුමාලට දැන් පොට්ටුවේ විවේචන එන්නේ ඇයි ඔබතුමාලා එළියට බහින්නේ නැත්තේ? එළියට බහින්න ඕනේ අපි හදපු ආණ්ඩුව අපි හදපු ජනාධිපතිතුමා අපි අපේ පක්ෂය ශක්තිමත් කරගෙන මේ රටේ අපි හදපු ආණ්ඩුව 69 ලක්ෂයක් ඡන්ද දුන්න ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න අවශ්‍ය කරන වැඩ කටයුතු ටික අපි කරනවා ජනාධිපතිතුමාත් එක්ක එකතු වෙලා. මීගොඩ කොස්සේන ප්‍රදේශයේදී ලොරි රථයක් ත්‍රිරෝධ රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් මාස 4ක බිලිඳකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. අද පෙරවරු 10:30ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා. ගොඩගම පාදුක පරණපාරේ මීගොඩ කොස්සේන ප්‍රදේශයේදී ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රිරෝධ රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. මෙම මාරක අනතුර සිදුවන ආකාරයේ ඒ ආසන්නයේ තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. වැසි සහිත අවස්ථාවක ඉතා වේගෙන් ධාවනය කළ ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන ත්‍රිරෝධ රථයේ ගැටීමෙන් සිදු මෙම අනතුරින් බරපතල තුවාල ලබා සිටි මාස 4ක බිලිඳා සහ තවත් දෙදෙනෙකු පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කළුබෝවිල මහ රෝහලට මාරු කර යවුණු අවස්ථාවේ බිලිඳා මෙන්ම තුවාල ලැබූ දෙදෙනෙක් මියගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. ඔවුන් වටරැක සෝමරත්න මාවතේ පදිංචිකරුවන් පිරිසක්. ත්‍රිරෝධ රථයේ රියදුරු සහ තවත් කාන්තාවක් මෙසේ මරණයට පත්ව ඇති අතර මියගිය බිලිඳාගේ මවද බරපතල තත්ත්වෙන් ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසනවා. පනාගොඩ බෝධිරාජාරාම විහාරස්ථානයේ පිහිටි එන්නත් කරන මධ්‍යස්ථානයේ වෙත යමින් සිටියේදී මෙම අනතුර සිදුව තිබෙන්නේ. අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරා මීගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. දේශ කොවිඩ් ව්‍යාප්තියේ නවතම තොරතුරුයි දැන් අප ඔබ වෙත ගෙන එන්නේ. COVID-19 ආසාදිත තවත් මරණ 74ක් ඊයේ සිදු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද තහවුරු කළා. ඒ අනුව සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 4645ක් දක්වා ඉහළ ගියා. මේ අතර තවත් ආසාදිතයින් 1017 දෙනෙකු මෙරටින් වාර්තා වීමත් සමග අද දිනේ මෙතෙක් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2423ක්.